SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 10 සඳුදා සිරස්තල 25 වසරකට පසු රනිල් එජාප නායකත්වය අත්හරි. අකිල රවි දයා සහ වජිරගේ නම් නායකත්වයට යෝජනා වේ. පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙන බව එතුමා දැනුම් දුන්නා. නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. නව ආණ්ඩුවේ අමාත්‍යංශ සංයුතිය සහ විෂයපත ගැසට් කෙරේ. කැබිනට් අමාත්‍යංශ 28කට සීමා වේ. රාජ්‍ය අමාත්‍යංශ 40ක්. වුවනක ගොඩනැගිල්ලේ සිද්ධියට කුරුණෑගල නගරාධිපතිට එරෙහිව යළිත් වරෙද්දු. විදෙස් ගමනු තහනම්. තවමත් අත්අඩංගුවට නොගැනීම ගැන පොලිසියට දොස්. සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව රාජිතට හා රූමිට සිතාසී. ලබන 28 වැනිදා පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණයෙන් නියෝග. අංගොඩ ලොක්කාගේ හා පිරිසගේ රුපියල් කෝටි 50ක දේපල රාජසන්තක කිරීමට පියවර. මරණය තහවුරු කර ගැනීමට DNA සාම්පල ඉන්දියාවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යංශ ව්‍යුහය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එළඹෙන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතයි. The Big Story. අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යංශවල සංයුතිය විෂයපතය අදාළ ආයතන සහ බලපවත්නා අනපනත් ඇතුළත් ගැසට් නිවේදනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක කැබිනට් අමාත්‍යංශය යටතේ අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපිතයි. මුදල් කැබිනට් අමාත්‍යංශය යටතේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයත් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන යන රාජ්‍ය අමාත්‍යංශයත් ස්ථාපිත කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍යංශය යටතේ ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු යන රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපිතයි. නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයත්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයත් ස්ථාපිත කර තිබෙනවා. අධිකරණ කැබිනට් අමාත්‍යංශය යටතේ පිහිටුව ඇති රාජ්‍ය අමාත්‍යංශය වන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශයයි. විදේශ කටයුතු කැබිනට් අමාත්‍යංශය යටතේ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යංශය යටතේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපිතයි. අධ්‍යාපන කැබිනට් අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍යංශ 4ක් පිහිටුවා තිබෙනවා. ඒ කාන්තා හා ළමා සංවර්ධන, පෙරපස්සල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යංශයයි. එමෙන්ම නිපුණතා සංවර්ධන, වෘත්ති අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයත්, දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල යන රාජ්‍ය අමාත්‍යංශයත් අධ්‍යාපන කැබිනට් අමාත්‍යංශය යටතට පැවරෙනවා.
සෞඛ්‍ය කැබිනට් අමාත්‍යාංශය යටතේ ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන එක් රාජ්‍ය අමාත්‍යාංශයකටත් දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අනෙක් රාජ්‍ය අමාත්‍යාංශයටත් පවරා තිබෙනවා. කම්කරු කැබිනට් අමාත්‍යාංශය යටතේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිතයි. පරිසර කැබිනට් අමාත්‍යාංශය වෙනම ස්ථාපිත කර තිබෙනවා. වනජීවී සහ වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය දුරය යටතේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල සහ කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබෙනවා. කෘෂිකර්ම කැබිනට් අමාත්‍යාංශය යටතේ වී හා ධාන්‍ය, කාබනික ආහාර එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ගැසට් කර තිබෙනවා. එමෙන්ම පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයත්, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරිබිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයත් ඒ යටතේ ස්ථාපිතයි. වාරිමාර්ග කැබිනට් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය අමාත්‍යාංශ වන්නේ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. ඉඩම් කැබිනට් අමාත්‍යාංශය යටතේ ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිතයි. දිහිවර කැබිනට් අමාත්‍ය දුරේ යටතේ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් නැති කිරීම, දිහිවර වරාය සංවර්ධන, බහුදින දිහිවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා තිබෙනවා. වැවිලි විෂයභාර කැබිනට් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 3ක් ස්ථාපිතයි. ඒ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේවතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය. උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුදු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. ජල සම්පාදන කැබිනට් අමාත්‍ය දුරේ යටතේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර තිබෙනවා. විදුලි බල කැබිනට් අමාත්‍යාංශය යටතේ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිතයි. බලශක්ති කැබිනට් අමාත්‍යාංශයක් වෙනම ස්ථාපිත කර තිබෙනවා. වරාය හා නාවික කැබිනට් අමාත්‍යාංශය යටතේ ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිතයි. මහමාර්ග කැබිනට් අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබෙනවා. ප්‍රවාහන කැබිනට් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය අමාත්‍යාංශය වන්නේ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයයි. තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ගැසට් කර තිබෙනවා. සංචාරක කැබිනට් අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙන්නේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. වෙළඳ කැබිනට් අමාත්‍යාංශය යටතේ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ගැසට් කර තිබෙනවා. කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 3ක් ස්ථාපිතයි. ඒ බතික්, අත්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, මැණිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි. ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යාංශය යටතේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර තිබෙනවා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. 25 වසරකට පසු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නිවත් වීමට තීරණය කර තිබෙනවා. පක්ෂ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මෙම තීරණය දැනුම් දී ඇත්තේ. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ නව නායකත්වයට සිව් දෙනෙකු යෝජනා වී ඇති අතර ඒ පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල අද පෙරවරුවේ සිරිකොතදී රැස්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවයි. එළඹෙන බදාදා නව නායකයෙක් පත් කරන බවද ඔහු පවසා තිබෙනවා. නායකත්වය බාර ගැනීමට සූදානම්ව සිටි නම් ඉදිරිපත් වන්නේයි රනිල් වික්‍රමසිංහ මහතා අද සාකච්ඡාවට සහභාගී වූ හිටපු මන්ත්‍රීවරුන්ට පවසා තිබෙනවා. එම අවස්ථාවේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, උපනායක රවී කරුණානායක,
වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්තරුන් නායකත්වය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා. එම පිරිස අතරින් අයෙකු පක්ෂයේ ඒකමතික තීරණයෙන් එළඹෙන බදාදා පක්ෂ නායකත්වයට නම් කරනු ඇති. අද පැවති රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ හිටපු මන්ත්‍රීවරු නව නායකත්වය ඇතුළු ඉදිරි කටයුතු ගැන මෙලෙස අදහස් පළ කළා. වික්‍රමසිංහ නායකතුමා ප්‍රකාශ කරා එතුමා නායකත්වයෙන් ඉවත් වෙන්න කැමතියි කියලා. එක නායකයෙක්ව තෝරන එක තමයි දැන් අපිට තියෙන්නේ. පක්ෂය ඇතුලේ පුළුල් ලෙස සාකච්ඡා වෙනවා ඊළඟ නායකත්වය කොහොමද තෝරන්නේ කියලා. ඔබතුමාට නායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මං එහෙම මේ බලහත්කාරයෙන් පිටිපස්සේ තනතුරු පිටිපස්සේ යන පුද්ගලෙක් නෙවෙයි. හැමෝගෙම කැමැත්ත ඇතුව තමයි එකමුතුව තමයි ඊළඟ නායකත්වය තෝරන්නත් අවශ්‍ය. එතකොට ජාතික ලයිස්තුවෙන් කාවද දැන් මේ පත්වන නායකයා හා ඒ අභිමතයේ පරිදි ඊට පස්සේ කවුද ජාතික ලයිස්තුවට යන්නේ කියන එක අපි තීරණය කරනවා ඉදිරි වැඩපිළිවෙළ වලට ගැලපෙන කෙනෙක්. නායකතුමා ස්ථිරටම ඉල්ලා අස්වෙන්නේ කවුරුත් බල කරලත් නෙමෙයි එතුමා විසින් කියන්නේ එතුමාට දැන් සමුගන්න කාලේ හරි එතුමා තමයි පරිණතම නායකයා. මේ රටේ අවාසනාව එතුමාව කියෝ ගත්තේ නැති එක. ඒක රටවැසියාගේ අවාසනාව. ඒක තේරෙයි තා ගොඩක් කල් යනකොට. අපි කොහොම හරි නායකයෙක් පත් කරගන්නවා. කවුරුත් බලාපොරොත්තු නොවන නායකයෙක්. ලීඩර් අයින් කරලා වෙන ලීඩර් එකේ දානවා. එච්චර. අපිට ඉඳලා ගියා මේ සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ගේ කට්ටිය. මේ කට්ටිය ඔක්කොම එකතුලා තමයි එක්සල් ජාතික පක්ෂ අදාළ රටට ඉස්සරහට ගෙන්නන්න ඕනේ. පක්ෂ ගොඩනගා ගන්නට අවශ්‍යයි. ආපෝ අපේ පාක්ෂිකයන්ගේ හිත දිනා ගන්නට අවශ්‍යයි. විශ්වාසය දිනා ගන්නට අවශ්‍යයි. ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට අවශ්‍යයි. දැන් ඔබතුමාලා ඒ ජාතික ලයිස්තු මන්ත්‍රීතුරය ගැන විස්තර ප්‍රමාද කරන්න හිතුවා. 6-7 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ සීට් එක බලාපොරොත්තු වෙන. ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරලා හරි තීරණයක් ගන්නට ඕනේ. ඔබතුමා පක්ෂ නායකත්වය දුන්නොත් ගන්නවද නැද්ද? සියලු දෙනාගේම මං ගැන විශ්වාසයක් තියෙනවා නම් මං අරගෙන පක්ෂය ආපෝ ප්‍රතිසංවිධානය කරන්නට වැඩ කටයුතු කරනවා. ජාතික ලයිස්තු මන්ත්‍රීතුරය ලැබුණාම සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක එකතු වෙනවා කියලා දැනගන්න තියෙනවා. එහෙම සිද්ධ වෙයිද? ඉදිරියේදී රට වෙනුවෙන් යම්කිසි එවැනි සාකච්ඡාවක් අවශ්‍ය වෙනවද? එහෙනම් සාකච්ඡා කරන්නත් අපි ඉදිරිපත් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. වැඩිදුර සාකච්ඡාවක් බදාදා පවත්වන්න නියමිතයි. ඉන්පසු අපි සිකුරාදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා ඊටත් එහා ගිය නීති අනුකූල තීන්දුව తీරන අරගැනීමට පියවර ගන්නවා. දැන් මේ බිඳුවට වැටිච්ච පක්ෂේ ගොඩ ගන්න පුළුවන්ද? අපි බිඳුවට වැටලා නැහැ අපි 2.5 ගානේ ඉන්නවනේ. ඇයි ඒතනට වැටුනේ කොහොමද? බොහෝ මැච් තියෙනවා. ඉතාමත්ම අඩු ලන්සුවෙන් පරදිච්ච. හැබැයි ඒ ටීම් එකම ආපහු තෙල්ලම් කරලා මැච් දිනලා තියෙනවා. හැබැයි මේ දේශපාලන මැච් එක එහෙම ගහන්න බෑ නේද? සිනුමා බණ්ඩාරනායක 4 වැටලා මැච් දිනලා තියෙනවා. හැබැයි එකට වැටලා නැහැ. එකට වැටුණොත් එකයි 4 වැටුණොත් එකයි වැටුණානේ. වැටුණාට පස්සේ නැගිටලා තියෙනවා. හැබැයි සජිත් මහත්තයා කිව්වා වගේ වික්ෂ ජාතික පාර්ශ්ව 180ක් 90ක් එතන ඉඳලා තියෙනවා. 55 ලක්ෂයෙන් 27 ලක්ෂෙට ගිහිලා තියෙන්නේ. එතකොට 180ක් කීයද කියලා ගණන් හදලා ගණන් බෑ නම් ගණන් පාස් වෙච්ච මිනිහෙන් ගණන් දන්නවා. ගණන් දන්නේ නැති මිනිස්සු ඔය කතන්දර කියනවා. පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කළා තියෙන බව එතුමා දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 26ක් පමණ ඡන්ද වැටලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපි කරපු අධ්‍යයනයේදී අපිට පෙවුණා. විශේෂයෙන්ම පක්ෂය කැඩීමේ වගේම කලකිරිලා හෝ යම් යම් හේතු මත ලක්ෂ 7මාරක් විතර ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අනාගතේ අපි ප්‍රතිසංවිධානය වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. මේ පක්ෂයේ කඩාවැටීමට ප්‍රධාන හේතුව ඔබතුමාලාගේ නායකත්වය නිසි කාලෙදී වෙනස් වුණේ නැති එක සහ ඔබතුමාට එල්ලවන චෝදනා. නෑ මේමනේ පක්ෂ මහලේකම්වරයානේ පක්ෂයේ මතය කියන්නේ. මගේ තීරණ නෙමෙයිනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මම කියන එකක් සහ මම ගන්න තීරණ කියලා. එහෙම නෑ. පක්ෂයක් වුණාම පක්ෂය තීරණ ගන්නවා. ඒකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නවා. മന്ത്രിවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ තීරණය ප්‍රකාශයටපත් කරන්නේ මහලේකම්වරයා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යාම සම්බන්ධයෙන් තම පක්ෂය තුළ කිසිදු ගැටලුවක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංචිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ අතර සමගි ජන බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. සාකච්ඡාවක් කරන්න ඕනේද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මෙච්චර ප්‍රතිඵලයක් ආවට පස්සේ මගේ නම් ඒක පක්ෂය පෞද්ගලිකව. ඉතින් මම ඒකට තාම ආදරය කරනවා. අපි කාලකන්ණි වින්දනයක් ලබන්නේ නැහැ UNP වැට්ටුවා කියලා. දැන්වත් ඉතින් අවස්ථාව තියෙනවා එකතු වෙන්න. මම හිතනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කාටවත් අසාධාරණයක් කරන එකක් නැහැ. සත් ජාතික පක්ෂේ ඉන්න කාගෙන්වත් එතුමා පරිගන්න සූදානමක් නැහැ. ඉදිරියේදී එළඹෙන්න පළාත් සභාව මැතිවරණයට අපි කොහොමද සූදානම් වෙනවා සමගි ජන බලවේගයේ හැටියට. ඒක එක්සත් ජාතික පක්ෂයත් එකතු කර ගැනීම තමයි අපේ තියෙන අරමුණ. හැබැයි එක්සත් ජාතික පක්ෂේ තාමත් ඉතින් දඩබ්බර පටිපාටියේ යනවා නම් දෙයියන්ගෙන් පිටයි. කට්ටිය ගන්නේ නැහැ කියන එක ස්ථාවරයේ. ඒ ස්ථාවරයෙන් අර වැටිච්ච පෙරලිච්ච පැත්ත හොඳයි කියනවා නෙමෙයි. නමුත් අපි මුලින්දම දැනන් හිටියනේ මේක දිනන්නේ නැහැ. හැබැයි අපි ගේමක් ගැහුවනේ කොහොම හරි. ඒක මේ 2015 දී කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඔහු ශ්‍රී ලංකාවයි UNP දෙකම හාන්සි කරානේ. ඒ මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි තමයි හාන්සි උනේ. මෛත්‍රීපාල සිරිසේන මම නම් හිතන ලක්ෂ 1යි ගාණක් ඡන්ද පොළොන්නරුවේ හම්බුණාත් මොන ලැජ්ජාවක් නැද්දනේ. රෝක රූරජින වෙලා නිකන් ගමේ අවුරුදු කුමාරට යනවා වගේ වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ. දැන් UNP එක කියන්නේ අපි
වෙන කතාවක් නෑ. UNP එකට ඉතුරු වෙලා නෑ මොනවාක්වත්. ඔය දැන් තියුණ ලක්ෂ 3න් දැන් ඊයේ වෙනකොට ඕනනම් ඔය ලක්ෂ 30000ක් ඉතුරු වෙලා අනිත් 2,70,000ම අපිට ඇවිල්ලා ඉවරයි. මේ පක්ෂය තමයි වර්තමාන එක්සත් ජාතික පක්ෂය. ඒක ඔබතුමා කියන්නේ සිරිපත වටලලා අල්ලා අනේ වැඩක් නෑ මොකටද අපිට තියෙනවනේ පක්ෂ කාර්යාලය මොකක්වත් වටලන්න අපිට ඕනේ නෑ. ඇයි මේ එක්සත් ජාතික පක්ෂයේ මේ තත්ත්වයට වැටුනේ කියන එක චුට්ටක් මුළු විරෝධයම තියෙන රනිල් වික්‍රමසිංහටනේ UNP එකට නෙවෙයිනේ. කල්ලියකට බාර දුන්නා මේ පක්ෂය. ඔහුගේ හිතමිතුරන්, ගජමිතුරන්ගේ වැඩපිළිවෙල තමයි එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නට හේතුව. දැන් ජාතික ලයිස්තුවේ മന്ത്രി ධූර දෙක සම්බන්ධයෙන් ඔබතුමාලාගේ සමගි බලවේගයත් එක්ක තියෙන අනෙක් පක්ෂ දෙකක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. කිසිම ගැටුමක් නැහැ. අපි ඒක බොහොම සර්ව සාධාරණව ජාතික ලයිස්තුවේ മന്ത്രിවරු පත් කරන්න කටයුතු කරනවා. මනගණේෂන් මහත්මයා ඉල්ලා තියෙන එතුමාලාගේ පක්ෂයට කියපු විදිහට ගෙවුම් ගත වුණු විදිහටම ඕනේ කියලා. ඒ කියන්නේ മന്ത്രി ධූරයක් ජාතික ලයිස්තුවේ. අපේ සන්ධානය ඇතුලේ විසඳ ගන්න කටයුතු කරනවා. ඉදිරි දේශපාලනය සමගි ජන බලවේගයේ හැටියට ඉදිරියට යනවද නැත්නම් ආයෙත් මහගෙදර සිරිකොත යන්න බලාපොරොත්තු වෙනවද? අපේ ජනතාවගේ අපේ පාක්ෂිකයෝ මන්ත්‍රීවරු කියන දෙයක් අපි තීරණයක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි ඒක සාකච්ඡා එක්සත් ජාතික පක්ෂයට කොහොමද නීත්‍යානුකූලව යන්න බෑනේ අපිට. සමගි ජන බලවේගයෙන් ඉල්ලා තියෙන මේ පක්ෂයේ ඉන්න වෙනවා. ඔබතුමා ඇඟ බේරෙන කෙටි උත්තර දෙන්නේ මොකද? ඇයි ඉතින් තමුන්නාස්ලා කියන දේවල් වලට මම අහුවෙන්නේ. ජනතාව කියලා තියෙන පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න කියලා. දැන් අපිට පාර්ලිමේන්තුවෙන් එළිය ඉන්න එක එච්චර අමුතු දෙයක් නෙවෙයි. ඔබතුමා මොනවා කිව්වත් දුකකින් වගේ කතා කරන්නේ. නෑ නෑ කිසිම දුකක් නෑ. මම බොහොම ආඩම්බර වෙනවා මේ වගේ කෙටි කාලයකින් මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ගත්ත එක ගැන. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ සම්බන්ධීකාරකවරුන් හමු වුණා. අපි හැම කරුණක්ම සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඒ තීන්දුව తీරන වලට එළඹෙන පක්ෂයක්. මොනම අවස්ථාවකදීවත් 3-4 දෙනෙක් කාමරයක ඉඳගෙන සමස්ත ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පක්ෂයක් නොවේ. අපි ගන්නා වූ තීරණ ඒවා ඍජු තීරණ. ඒ ඍජු තීරණ අරගෙන අපි ඉදිරියට යන්නට සූදානම්. ප්‍රමාද වෙලා හරි අපි හරි තීන්දුව ගන්න. අනේ නිසා විශේෂයෙන්ම අපිට තියෙන ලොකුම අභියෝගය තමයි විපක්ෂයෙන් අපේ රටේ ජනතාවට ඉටු විය යුතු කාර්යභාරය නිවැරදිව පිරිසිදුව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අද දවසේ ඉඳලා අපි සූදානම් වන්නට ඕන ඉදිරි පළාත් සභා මැතිවරණයට. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අග්‍රාමාත්‍ය දුරේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනේ පුරා විහාරස්ථාන කිහිපයකටම පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. ඒ අතර බෙල්ලන්විල රජමහා විහාරයේ සහ පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් වලටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරේ දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පැපිලියාන ඓතිහාසික සුනේත්‍රා මහදේවී පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩාබේ තිස්ස හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මට සත් කරපු නායකයා නැවතත් ආපහු ජනතාව ඔබතුමාම දෙන්න ආපහු අරගෙන අවිලා තියෙනවා. මේ අපි සියලු දෙනා මහා සංඝරත්නයේ මාකාර සතුටකින් ආශිර්වාද කරන ඔබතුමාට. මොකද ඔබතුමාට මේ රටේ තව චුට්ටි දෙයක් කරන්න ඉතුරුලා තියෙනවා. ඔබතුමා යුද්ධය අවසන් කළා. සංවර්ධන මාර්ගයේ ඉතුරු කටයුතු කොට අපේ ජනාධිපතිතුමාගේ අරමුණ ඉටු කරන්න මේ 3-2 බලයක් ලැබිලා තියෙනවා. කිසි බයක් නැහැ හැමදේම සිද්ධ වෙලා තියෙන වෙලාවෙදී අපි ආශිර්වාද කරන ඉදිරි කටයුතු සිද්ධ කරන්න. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙතද පැමිණ ආගමික වතාවත් වලට එක් වූ අතර විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අපේ රට මහා විනාශයක් කරා ගමන් කරමින් තිබිලා එයින් බේරාගත් පුද්ගලයා හැටියට අපේ ගෞරවය හැමදාම ඔබතුමා ලබාගෙන තියෙනවා. මේ රටේ ජනතාව තමන් අතින් එක් මැතිවරණයකදී සිද්ධ වෙච්ච අවාසනාවන්ත වරද හරිගස්සලා ඒ වරද ඊටාම ඉහළින් ඒ වරද නිවැරදි කරලා ඔබතුමාට විශේෂ බලයක් දීලා තියෙනවා අපේ රට හදන්න. අපි අපේ පෞද්ගලික ඕනෑකම් අවශ්‍යතාවයන් නෙමෙයි මේ විනාශය කරා ගිය ගමන නවත්තලා ඉදිරියට මේ රට ගමන් කරවන්නට ඔබතුමාට වඩා ශක්තිය ලැබේවා. කාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ සාවකසං බලප්පත්තා පච්චේකාණං බලං. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙතද පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ද බැහැදුටුවා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට අගෝස්තු 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද සිතාසින් නිකුත් කළා. කෙසේ වෙතත් අදාළ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් වූ සුදුවෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි සරත් කුමාර සහ අතුල සංජීව මදනායක මෙම මහාධිකරණ නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී සුදුවෑන් යොදාගෙන පුද්ගලයන් පැහැර ගැනීම සිදු වූ බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුද සහභාගී කරවා ගනිමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. අදාළ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් බොරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී චෝදනා ඔවුන් තිදෙනාට සහ එම මාධ්‍ය හමුවට මූල්‍ය දායකත්වය ලබා දුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව එල්ල වුණා. සුදුවෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි සරත් කුමාර සහ අතුල සංජීව මදනායක අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත රහසිගත ප්‍රකාශයක් ලබා දුන් අතර අදාළ සැකකරුවන් සිව් දෙනාටම පසු අවස්ථාවලදී අධිකරණයෙන් ඇපනීම කෙරුණා. කෙසේ වෙතත් අදාළ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මෙම මාස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු ගෙහාන් කුලතුංග මහතා විසින් අද සිතාසේ නිකුත් කරනු ලැබුවා. ඒ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 190, 169 ඌ සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 80 වෙනි වගන්තිය ප්‍රකාරව කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමේ චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලීමෙන් අනතුරුවයි. සුදුවෑන් රථවලින් පුද්ගලයන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ සිදු කර බොරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනාද ඒ අතර වනවා. කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩප ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා විදෙස්ගත වීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරින්තු ලබා දී දින 3ක් ගතව ඇතත් අද නීති කෘත්‍ය කැඳ වූ අවස්ථාව වන තෙක්ම ඔවුන් අත්අඩංගුවට ගෙන නොතිබීම නිසා එම වරින්තුව අගෝස්තු 13 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළා. දෙවැනි බුවනකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වෙනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ නියෝගයකට අනුව ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණා. නීතිපතිවරයා ඉකුත් අගෝස්තු 5 වෙනිදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු, වැඩපාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසයි. යනුව සැකකරුවන් 5 දෙනාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළ අතර සැකකරුවන්ව අද දිනේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා. මෙම විමර්ශනයට අදාළ නීති කෘත්‍ය අද කැඳවීමට නියමිතව තිබූ පසුබිමක අද පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටට රැස් වූ පිරිසක් නීතිපතිවරයාට විරෝධය පළ කරමින් නිහඬ විරෝධතාවයක් පැවැත්වුවා. නිලධාරීන් මේ කටයුතු කරලා තියෙන්නේ අත්නොමාතික විදිහට මේවා කඩායි බිඳ දමා විනාශ කිරීමට නෙමෙයි. සභාවේ අනුමැතිය අරගෙන සභාවේ උපදෙස් අනුව තමයි මේ කටයුතු මේ නිලධාරීන් කරලා තියෙන්නේ. රජයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ගරු නීතිපතිතුමා මේ විදිහට නියෝගයක් නිකුත් කිරීමෙන් නිලධාරීන්ට අගතියක් වෙලා තියෙනවා. මේ අතර අද පෙරවරු 11ට පමණ විමර්ශනයට අදාළ නීති කෘත්‍ය අධිකරණය හමුවේ කැඳ වූ අතර එම අවස්ථාව වන විටත් නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනීමක් සිදු වී නොතිබූ අතර සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේද නැහැ. එදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අධිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන මහතා ප්‍රකාශ කළේ වරෙන්තුව නිකුත් කර දින 3ක් ගත වී තිබුණද වරෙන්තුව ක්‍රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වී ඇති බවයි. දේශපාලන සම්බන්ධතා නොමැති සාමාන්‍ය පුරවැසියෙකුට වරෙන්තු නිකුත් කළ අවස්ථාවක නම්
අත්තරංගුවට පත් නොවී මෙලෙස නිදැල්ලේ සිටීමට පොලිසිය ඔහුට අවස්ථාව ලබා දෙන්නේ දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා. කුරුණෑගල පොලිසිය චේතනාන්විතවම සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට නොගන්නා බැවින් වැඩබලන පොලිස්පතිවරයා කුරුණෑගල බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල පොලිස් අධිකාරීවරයා හරහා මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කරන ලෙසද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම නිසා සැකකරුවන් රටින් පැන යනු ඇති බවට සැකයක් පවතින හේයින් ඔවුන් විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. කරුණු සලකා බැලීමෙන් පසුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනාට අදාළව නිකුත් කර ඇති වරෙන්තුව මේ මාස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර වැඩබලන පොලිස්පතිවරයා කුරුණෑගල බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල පොලිස් අධිකාරීවරයා හරහා මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළා. එමෙන්ම කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනාට විදේශගත වීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. පොලිස් කණ්ඩායම් කීපයක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදවනු ලැබුවා. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි ගැවසෙන ස්ථානවල සිටියේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයට පෙර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාට සහ ඔහුගේ කල්ලියට අයත් රුපියල් කෝටි 50ක පමණ දේපල රාජ්‍ය සන්තක කිරීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීමටද මේ වන විට අවශ්‍ය පියවරගෙන ඇති බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවට පසුගියදා එරට කොයිම්බතූරු පොලිසිය තහවුරු කර තිබුණා. එම මරණය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය DNA සාම්පල මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍ය හමුවේදී කියා සිටියේ. එම අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින් මේ වන විට උපයාගෙන ඇති දේපල කෝටි 50කට ආසන්න බව අනාවරණය කරගෙන තිබෙනවා. බස්නාහිර පළාත තුල පර්චස් 928ක ප්‍රමාණයක ඉඩකඩම් එම අපරාධ කල්ලිය විසින් නීති විරෝධී ආකාරයට අත්පත් කරගෙන ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ දේපල ඉදිරියේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය නෛතික පියවර මේ වන විට ගෙනමින් පවතිනවා. ඊට අමතරව ලොරි රථ 3ක් සහ නීති විරෝධීව වැලිජාරම් කරන තොටුපළක් ඒ තොටුපළේ පාරු කිහිපයක් බාරයටගෙන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යනවා. මෙතන මෙවැනි වාර්තා වෙනවා අංගොඩ ලොක්කා ප්ලාස්ටික් සෙට් කමක් කරලා තියෙනවා කියන වාර්තා වෙනවා. දැනට ඔහු මිය ගිය බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ වාර්තා නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සනාථ කරගෙන නැහැ. සනාථ කර ගැනීම සඳහා ඇඟිලි සටහන් සහ DNA පරීක්ෂා සිදු කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යොමු කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ. ඒ තොරතුරු සනාථ වීමෙන් පසුව ඔහු මිය ගිය බව සනාථ වෙනවා නම් අපිට තවදුරටත් ඔහුගේ සැත්කම් පිළිබඳව කරුණු සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙහෙයුම් මාලාවේ තවත් පියවරක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ කොළඹ තොට ළඟ 75 වත්ත ප්‍රදේශයේදී. කොළඹ උතුර පොලිස් ස්ථාන 7ක් සහ වරාය පොලිසියේ නිලධාරීන්ද මෙහෙයුමට එක් වුණා. විවිධ අපරාධ චෝදනා මත පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් හා වරෙන්තුකරුවන් කිහිප දෙනෙක් හෙරොයින්ද සමග හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙයාගේ මේ අයියා හෙරොයින් පාගන කරනවා. ඔබ පාගත් කරනවා? පාගත් එක කිය කපනවා? නෑ මට පන්දා. මේ අතර තලංගම පොලිස් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට තලංගම පොලිසිය අද සමත් වුණා. වැටලීමේදී අත්අඩංගුවටගත් සැකකරුවෙක්ගෙන් අනාවරණ වූයේ ඔහුගේ ගිණුමෙන් වසරක් තුළ රුපියල් 18 කෝටි 69 ලක්ෂයක මුදලක් සංසරණය වී ඇති බවයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සහ රුපියල් ලක්ෂ 5ක මුදලක්ද පොලිසිය විසින් සොයා ගැනුණා.
හෝමාගම පොලිසිය විසින් ඊයේ හෝමාගම ප්‍රගති මාවතේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් ග්‍රෑම් 35යි මිලිග්‍රෑම් 640ක්ද ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු හෙළි කළ තොරතුරකට අනුව හෝමාගම කටුවාන පාරේදී ත්‍රිරෝද රථයක් හදිසි පරීක්ෂාවකට ලක්කොට එහි රියදුරු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 37යි මිලිග්‍රෑම් 140ක් හමු වූ අතර ඇගේ නිවසින් හෙරොයින් ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 430ක් සහ රුපියල් 1,70,600ක් පොලිසිය විසින් සොයා ගැනුණා. ග්‍රෑන්ඩ් පාස් මාදම්පිටිය පාරේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග 28 හැවිරිදි කාන්තාවක් මෝදර පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා. ශානි සත්‍යප්‍රියා හෙවත් කුට්ටි නම්බන ඇය සතුව තිබූ රුපියල් 2,42,290ක මුදලක් සහ රත්රන් ග්‍රෑම් 275යි මිලිග්‍රෑම් 550ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කිරුණද ඒ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමේ නෛතික ගැටලු කිහිපයක් මතුව ඇති බව අපේ ජනබල පක්ෂයේ භික්ෂුන් වහන්සේ අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීමේ වගකීම ඇති පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිකම විමලතිස්ස හිමියන් මේ වන විට අතුරුදන්ව සිටීම ඊට හේතුව ඇති බවයි. මෙවර මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මත වුණේ එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනී ගම විමලතිස්ස හිමියන් විසින් තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම් වෙත යැවීමත් සමගයි. කෙසේ වෙතත් එම පක්ෂයේම සභාපතිවරයා ඇතුළු පිරිසක් එය වළංගු නොවන බවට මැතිවරණ කොමිසමට කරුණු දැක්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ සමාජිකත්වයේ දරන පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට හි මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළා. එහෙත් ඥානසාර හිමියන්ව මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීමේ වගකීම ඇති පක්ෂයේ මහලේකම් ධුරය දරන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වන විට අතුරුදන්ව ඇතැයි අපේ ජනබල පක්ෂයේ අපේක්ෂකත්වයේ දරූ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද ප්‍රකාශ කළා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැතිවරණ නීතිය අනුව පක්ෂ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රී ධුරය නම් කර යවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ලේකම්වරයා මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. අපට දැනට සැකයි යම් විදිහේ ජාත්‍යන්තර මැදිහත් වීම මත හෝ එහෙම නැත්නම් මේ තියෙන ආගමික අන්තවාදී මැදිහත් වීම මත හෝ එහෙම නැත්නම් ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමින් වහන්සේ සංඝවා සිටනවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. ඔබතුමාගේ සභාපතිතුමා ප්‍රකාශ කළා උන්වහන්සේ අතුරන ප්‍රශ්නයක් නැහැ. ඥානසාර හමුදුරන් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා කියලා. සංකීර්ණ නීතිමය කාරණාවකට යන්න වෙනවා. පක්ෂ මධ්‍යකාරක සභාව දැනුවත් කිරීම, තීන්දුව දැනුවත් කිරීම, ඊට පස්සේ අපි ඔවුන් එක්ක අසංකලම ඇග්‍රීමන්ට් දීලා ඒක පොඩි කාලයක් යනවා. ඊට වඩා ඊටම ලේසිම කාරණාව තමයි ලේකම් හාමුදුරුවෝ ලියුම හැදුවා, ලියුම ගිහින් දුන්නා. අපිට අවශ්‍ය එක්කෙනා පත් කරගත්තා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය යටතේ ජාතික ලැයිස්තුවට පත් කළ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා ද්විත්ව පුරවැසි භාවයේ සහිත අයෙකු බව පෙන්වා දෙමින් පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එතුමා ද්විත්ව පුරවැසි කැනේඩියන් ද්විත්ව පුරවැසි භාවයේ හිමි කෙනෙකු හැටියට අපිට ලැබුණු තොරතුරු අනුව එය සොයා බැලීමට මැතිවරණ කොමිසමට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදුණා. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තාවකාලික අතුරු නිවාඩුවක් ලබා දුන් දිවයිනේ සියලු පාසල් සහ පෙර පාසල් අධ්‍යයන කටයුතු සඳහා අද සිට යලි ආරම්භ කළා. ඒ අධ්‍යයන කිහිපයක් යටතේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් සියල්ල සහ පෙර පාසල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුකූලව අද සිට යලි ආරම්භ කරනවා. ඒ අනුව අද පාසල් ආරම්භ වීමත් සමග සිසුන් ගුරුවරුන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩල පාසල් වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වන විට රෝගීන් 2593 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින COVID-19 ආසාදිතයින් ගණන 240ක්. මේ අවස්ථාවේදී අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ සමාජයෙන්. නමුත් එයින් උපකල්පනය කරන්න බෑ අපේ සමාජය තුළ මේ COVID-19 රෝගීන් 100%ක්ම නැහැ කියලා. ඒ නිසා අපි දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස නැවතත් පත් කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්.
අර්ලගංවිල බෝගස්සන්දිය ප්‍රදේශයේදී ඊයේ අමතර පන්ති නිමවී පැමිණ සිසුන් පිරිසක් යට කරමින් ධාවනය කළ කැබ් රථයේ රියදුරු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. තනාත වෙලා තිබෙනවා මේ රියදුරු බීමත් මේ අවස්ථාවේදී මේ රිය පදවීම සිදු කර ඇති බවට. ඒ අනුව මේ රියදුරු අගෝස්තු 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 2019 වසරේ පාර්ශ්වේනීය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයට අයදුම් කළ ළමුන් 63 දෙනෙකුගේ නම් වසරක් ගතුවත් නිර්දේශ නොවීමට විරෝධය පළ කරමින් අදෙම දරුවන්ගේ මාපියන් පැමිණ දරුවන් බලහත්කාරයෙන් පන්ති කාමරයක අසුන් ගැන්නුවා. සරයක් නැතුව බලන් ගන්න බැහැ. ළමයි ළමයි පාසල තාම ගෙදර. එතකන් ළමයි අපි ඉස්කෝලේට දාලා යනවා. පසුව මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නියෝගය මත සිසුවියන් පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරයා පියවරගෙන තිබෙනවා. මත්තල ගුවන්තොටුපළට දිවෙන මාර්ගයට අද වනාලියෙකු පැමිණීම නිසා රථවාහන ගමනාගමනයට බාධා සිදු වුණා. එත් සමගින් ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.